සුබ සන්ධ්‍යාවක් දරුවෝ. කාටසියේ කණ්ඩාංක පාඩමේ කාර්යාලය පාඩමේ අද අවසාන දවස තියරි කරන මේකෙන් තියරි ඉවර වෙනවා. මේ දක්වා කාටසියේ කණ්ඩාංක තලය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ දිග හෙව්වා අපි ලක්ෂ දෙකක් යා කරන රේඛාව m ට n අනුපාතයෙන් අභ්‍යන්තරව බෙදෙන ලක්ෂයේ කණ්ඩාංක හෙව්වා. අවසාන වශයෙන් ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක මම සාධනය කරලත් පෙන්නවා අපෝහණය කිරීමකුත් කරා. හරි. දරුවෝ ඉතින් ඉස්සරහට යද්දී අද දවසේ කරන්නේ කාටසියේ කණ්ඩාංක තලය මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාව හරි දෙන ලද අනුපාතයකට බාහිරව බෙදෙන ලක්ෂයේ කණ්ඩාංක හොයන එක. බාහිරව බෙදෙන ලක්ෂයේ කණ්ඩාංක හොයන එක. එතකොට මුලින්ම ඔයාලා දැනගන්න ඕනි මොකක්ද මේ බාහිර බෙදීම කියන්නේ? ඊයේ කිව්වා ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් අභ්‍යන්තරව බෙදෙනවා කියන්නේ මොකක් හරි ලක්ෂයකින්. ඒ ලක්ෂය තියෙන්නේ ওই ලක්ෂ දෙක යා කරන රේඛාව මත ඒ ලක්ෂ දෙක යා කරන රේඛාව මත ලක්ෂ දෙකට ඇතුලෙන්. හරි. ලක්ෂ දෙකට ඇතුලෙන් පිහිටන්නේ. මේකේ බාහිර බෙදීම කියන්නේ දරුවෝ ওই ලක්ෂ දෙක යා කරන රේඛාව මත ලක්ෂ දෙකටම පිටින් තියෙන්නේ. හරි. ලක්ෂ දෙකටම පිටින් තියෙන්නේ. මොන වගේද? හරි. බලන්න උදාහරණයකට. හරි. බලන්න උදාහරණයකට මේ AB ලක්ෂ දෙකක් මම යා කරලා තියෙනවා. එතකොට මම මේ රේඛාව ටිකක් දික් කරලොත්. හරි. ටිකක් දික් කරොත් දෙපැත්තට. මම ගන්නවා C ලක්ෂයක් මේ හරියේ තියෙනවා. D ලක්ෂයක් මේ හරියේ තියෙනවා කියලා. බලන්න දරුවෝ. එතකොට මේ C හා D ලක්ෂ දෙක තියෙන්නේ මේ AB රේඛාව මතමයි. දික් කරන ලද AB රේඛාව මත AB දෙන්නටම පිටතින්. හරි. AB දෙන්නටම පිටින්. එතකොට දරුවෝ මේ රේඛාව AB රේඛාව මේ C ලක්ෂය මගින් යම්කිසි අනුපාතයකට බෙදෙනවා. කොහොමද? මං ගත්තොත් AC කොටස සහ BC කොටස. හරි බලන්න. මොකක් හරි අනුපාතයක් කියන්න පුළුවන්. ඒතර AC දිගට හරි BC දිග දරන අනුපාතය අපිට හොයන්න පුළුවන්. AC දිගට BC දිග දරන අනුපාතය අපිට හොයන්න පුළුවන්. අන්න එතකොට දරුවෝ මේ C ලක්ෂය මගින් AB රේඛාව බාහිරව බෙදෙන අනුපාතය එනවා. හරි බාහිරව බෙදෙන අනුපාතය එනවා. ඒ වගේම තමයි ඔය දරුවෝ මේ අතර කරන්නත් පුළුවන්. හරි බලන්න ඔයගලන්ට හොයන්න පුළුවන් AD දිග ඒ වගේම BD දිග. එතකොට AD දිගට හරි නැත්නම් මම අනිත් අතට ලියන්නම් DA දිගට හරි DB දිග දරන අනුපාතේ දරුවෝ D ලක්ෂයෙන් AB රේඛාව බාහිරව බෙදෙන අනුපාතය කියලා කියනවා. හරි ඔන්නෝකයි විස්තරේ. ඊයේ කරපු එකම ඇඟේ තියෙනවා නන්දරෝ ලේසි කොටස. හරි. එතකොට මේ විස්තරේ මම ලිය ගන්න ඕනේ නැහැ. මම දෙන්නම්. හරි නෝට් එකට දෙන්නම් පිළිවෙලට. අපි එනම් වැඩි පටන් ගමු. හරි. වැඩි පටන් ගමු. හරි. දරුවෝ එන්න පාඩමට මම මුලින්ම කියලා දෙන්නම් මොකක්ද මේ බාහිර බෙදීම කියන්නේ කියලා. හරි. ඔයත් ලියන නෝට් එකේ මෙහිදී ලක්ෂ දෙකක් යා කරන රේඛාව මෙහිදී ලක්ෂ දෙකක් යා කරන රේඛාව තවත් ලක්ෂයක් මගින් බාහිරව බෙදෙනවා යනු තවත් ලක්ෂයක් මගින් බාහිරව බෙදෙනවා යනු තුන්වන ලක්ෂය පළමු ලක්ෂ දෙක යා කරන රේඛාව මත එම ලක්ෂ දෙකට පිටතින් පිහිටීමයි. එම ලක්ෂ දෙකට පිටතින් පිහිටීමයි. හරි මම නෝට් එකක් දෙන්නම්. හරි. මෙහිදී ලක්ෂ දෙකක් යා කරන රේඛාව
යම් ලක්ෂයක් මගින් අපි කියමු තවත් ලක්ෂයක් මගින් බාහිරව බෙදනවා යනු තෙවෙන ලක්ෂය කියන්නේ මෙන්න මෙයා අපි අමතරව ගත්ත එක. හරි. තෙවෙන ලක්ෂය පළමු ලක්ෂ දෙක යා කරන රේඛාව මත ඔය යාකන රේඛාව මත හැබැයි හරි එම ලක්ෂ දෙකටම පිටතින් පිහිටීමයි. එම ලක්ෂ දෙකටම පිටතින් පිහිටීමයි. එම ලක්ෂ දෙකටම පිටතින් පිහිටීමයි. හරි. දරුවෝ ඕකේ පිටතින් කියන වචනය වැදගත්. හරි. පිටතින් කියන වචනය වැදගත්. හරි. නෝට් එක සම්පූර්ණ කරමු. මෙන්න මේක යටින් ඉරක් ඇඳ ගන්න. මේ අපි ගන්න අනිත් ලක්ෂේ තියෙන්නේ මුල් ලක්ෂ දෙකට පිටතින්. හරි මම ආයි රූප සටනක් අඳින්නම්. හරි මම ආයි රූප සටනක් අඳින්නම්. මේ දක්වා නෝට් එක සම්පූර්ණ කරමු. හරි. දරුවෝ මේක හරි පිටන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි දැන් අභ්‍යන්තරව කියලා නම් එක ආකාරයනේ තියෙන්නේ. මේක බාහිරව දෙආකාරයට පිටන්න පුළුවන්. බලන්න මම ඒක ඔයගලන්ට පැහැදිලි වෙන්න රූප සටහනක් ඇඳලා විස්තර කරන්න. රූප සටහනක් අඳින්නම්. දැන් පළවෙනි අවස්ථාවේ මම ගන්නවා මේ AB රේඛාව කඩේරින් මම ඇඳලා තියෙන්නේ AB රේඛාව දික් කරලා. එතකොට දරුවෝ තුන්වෙනි ලක්ෂයක් තියෙනවා නම් හරි තුන්වෙනි ලක්ෂයක් තියෙනවා මම මෙයා කියලා ගන්නම් මෙතන C බලන්න එයා AB ලක්ෂ දෙකට පිටතින් පිහිටන්නේ දික් කරන ලද AB රේඛාව මත. දැන් ගානෙන් කිව්වොත් හරි C ලක්ෂය මගින් AB බාහිරව බෙදෙන අනුපාතය කියලා. හරි C ලක්ෂය මගින් AB බාහිරව හරි බෙදෙන අනුපාතය කියලා. දරුවෝ ඔය කියන්නේ AC බලන්න AB කියලා තියෙන්නේ AB වලින් තියෙන්නේ එහෙනම් AC දුරට BC දුර දරන අනුපාතය.
තේරුණාද? මේකේ C මගින් AB රේඛාව බාහිරව බෙදන අනුපාතය කියන්නේ හරි. A වලින් ඉඳන් C ට තියෙන දිගට B C දිගට දරන අනුපාතය. හරි. ඒ වගේම දරුවෝ ඔක තව විදිහකට වෙන්න පුළුවන්. තව විදිහකට වෙන්න පුළුවන්. කොහොමද? ඔය C ලක්ෂය කොහොම හරි ලක්ෂ දෙකට පිටින් තියෙන්න පුළුවන්. මේක දරුවෝ මේ පැත්තෙන් තියෙන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම ඒ වගේ රටාවක් ඇඳලා පෙන්නන්නම්. මම ගන්නවා AB ලක්ෂ දෙක මෙහෙම. මේ AB රේඛාව දික් කරලා හරි. දික් කරන ලද AB රේඛාව මත AB ලක්ෂ දෙකට පිටින් මම සලකනවා D කියලා ලක්ෂයක් තියෙනවා. D. හරි මේ පැත්තෙන් තියෙන පුළුවන් කොහොමද පිට තියෙන්නේ. දැන් හරි. දරුවෝ එතකොට D ලක්ෂය මගිනුත් AB බෙදනවා. එබැයි දැන් කිව්වොත් D මගින් AB රේඛාව හරි බාහිරව බෙදන අනුපාතය කියන්නේ දැන් දරුවෝ බලන්න DAB නේ බෙදන්නේ A වලින් ඉඳන් D ට තියෙන දුරත් B වලින් ඉඳන් D ට තියෙන දුරත් අතර අනුපාතය. හරි. D මගින් AB රේඛාව බාහිරව බෙදනවා කිව්වම හරි බාහිරව බෙදනවා කිව්වම ඕකේ නා දරුවෝ DA දිගට හරි DB දිග දාන අනුපාතය. හරි. ඔන්න එයාලට ওই කේස් එක කියලා දුන්නා. සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දුන්නා. ආකාර දෙකකට වෙන්න පුළුවන්. හරි දෙකකට වෙන්න පුළුවන්. හරි. මෙතන බලන්න මේ දෙකේ වෙනස. හරි. මේක මෙහෙම කියන්න පුළුවන්. මෙතනදී C පිහිටලා තියෙන්නේ Aට දකුණු පැත්තෙන්. Aට දකුණු පැත්තෙන්. හරි. Aට දකුණු පැත්තෙන්. B ට ගත්තොත් A දකුණේ. මෙතනදී D පිහිටලා තියෙන්නේ හරි. මම මේ පැත්තෙන් ගත්තොත් මගේ වම් අත පැත්තෙන් ඒ ලක්ෂයට වම් අත පැත්තෙන්. හරි. දැන් බලන්න දරුවෝ මේකෙදී AC දිග වැඩි BC ට වඩා. මේ අමතර දැනුමට මේ කේස් එකේදී AC දිග වැඩි BC ට වඩා. හරි. ඒ වගේම මෙතනදී හරි DA දිග හරි DA දිග අඩුයි DB ට වඩා. හරි. එතකොට AB රේඛාව බාහිරව බෙදනවා කියන එක හරි මේ වගේ අවස්ථාවකදී දරුවෝ අඩු එකක් මුලින් 1ට 3න් කියනවා නම් තියෙන්නේ වම් අත පැත්තෙන් ඇත්තටම. හරි 3ට 1න් කියලා කිව්වොත් තියෙන්නේ දකුණු අත පැත්තෙන්. ඒක දරුවෝ ඔයගොල්ලන්ට ගණන් හදනකොට අත්දැකීම. මොකයි ඔකේ වෙනස? හරි මොකයි ඔකේ වෙනස? හරි. එතකොට මේ පැත්තේ කෙනා වැඩි වෙනවා මේකට වඩා. හරි. දැන් මේක දරුවෝ පැහැදිලි කරලා නෝට් එකට ගන්න. හරි. පැහැදිලිව නෝට් එකට ගන්න. චුට්ටක් බලන්න. හරි. මම ආයිත් මේක පැහැදිලිව ලියන්නම්. හරි. මෙතනදී AC දිගට BC දිග දාන අනුපාතය. හරි. ඒ කිව්වේ මේතෙන්දී දකුණු පැත්තෙන් තියෙනකොට AC ඇත්තටම වැඩි BC ට වඩා. හරි. M10 කියලා කිව්වොත් හරි. දරුවෝ ඒකට අනුපාතේ අපි ලියා ගන්න ඕනි මේ අතට. හරි වැඩි මේතෙන්දී M වැඩි වෙනවා. M10 කියලා ලිව්වොත් අරගේ තියෙන විදිහේ මේක M මේක N වෙනවා.
මෙතනදී Aට D මෙයා M මේකෙන් එනවා. හරි. හරි. ඔය දෙක ලියන්න දරුවෝ සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්න. මෙතන අපහැදිලිද මෙතන තියෙන කුඩායි. හරි. කුඩායි. හරි දැන් බලන්න මේකෙදි දරුවෝ ආකාර දෙකකට ලක්ෂ පීටන්න පුළුවන්. Aට වම් පැත්තෙන් Aට දකුණු පැත්තෙන් ওই ලක්ෂ දෙකටම වම් පැත්තෙන් හරි ලක්ෂ දෙකටම දකුණු පැත්තෙන් හරි. නමුත් අභ්‍යන්තරව බෙදීමේදී ඕක තියෙන්න පුළුවන් එක ආකාරයක්. අභ්‍යන්තර බෙදනවා නම් ඉතින් C තියෙන්නේ ඇතුලේනේ. එක ආකාරයයි ලක්ෂයෙන් අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හරි එක ආකාරයයි තියෙන්නේ. හරි. එක ආකාරයයි තියෙන්නේ. කිලිම ඇතුලේ. පිටතින් තියෙනකොට වම් පැත්තෙන් තියෙන්නත් පුළුවන් දකුණු පැත්තෙන් තියෙන්නත් පුළුවන්. තර ඔගොල්ලන්ට වීඩියෝ ක්වලිටි එකේම හොඳට තියෙනව නේද? දැන් දරුවෝ මම කරන්න යන්නේ ඒ වගේම යම් ලක්ෂයක් බාහිරව බෙදනකොට එයාගේ කණ්ඩාංක හොයන්න ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න යන්නේ. ඒ වගේ සූත්‍රයක් හදන්න යන්නේ. ඊයේ කොහොමද කරේ? හරි කාර්සිය කණ්ඩාංක තලයේ ලකුණු කරලා සමකෝණී ත්‍රිකෝණ දෙකක් හොයාගත්තා. ඊට පස්සේ සමකෝණී ත්‍රිකෝණ වල පාදත අනුපාතය සමානයි කියලා අපි සමීකරණයක් ගොඩනගාගෙන තමයි කරේ. අදත් එහෙමම තමයි. බලන්න. මම දෙනවා தත්ත්වයක්. මෙන්න මේ වගේ. මම ගන්නවා දරුවෝ A ලක්ෂය ඊ වගේම x1 y1 කියලා. B ලක්ෂය x2 y2 කියලා. සහ C කියන කෙනා මං ගත්තා xy කියලා. xy මං හොයන්න ඕනේ. හරි. ලෙසද C ලක්ෂය මගින් AB රේඛාව හරි දැන් AB රේඛාව M10 අනුපාතයෙන් බාහිරව බෙදේයද ගනිමු. මම මොකද කරන්න යන්නේ සූත්‍රයක් ව්‍යුත්පන්න කරන්න. දරුවෝ එතනදී මම ඕම අරගෙන මේක දරුවෝ කාටිසීය කණ්ඩාංක තලයක ලකුණු කරනවා. හරි. හරි. මෙය පහත පරිදි කාටිසීය කණ්ඩාංක තලයක නිරූපණය කරමු. මම දරුවෝ දත ටික නිරූපණය කරන්න යන්නේ. දැන් ඊ වගේ
සූත්‍රයක් ගොඩන ගන්න යන්නේ. හරි. මම කිව්වා ඊයේ කරපු ඒවා දෙකක් ගෙදරදී දෙපාරක් විතර කරලා ඉන්නේ. ඒතකොට අද පාඩම ලේසියි. හරි. ඒතර මේ දක්වායින් මට බෝඩ් එකේ ඉඩ ඕනි වෙනවා මේක මකන්න වෙනවා. නෝට් එක ගන්න මේ දක්වා. හරි. දරුවෝ බලන්න ඔය දත්ත ටික අපි කාටිසිය තලයක නිරූපණය කරමු. හරි. කාටිසිය තලයක නිරූපණය කරමු. හරි. මම ගන්නවා ඔන්න x අක්ෂයේ මූල ලක්ෂය y අක්ෂයේ. හරි. y අක්ෂයේ. හරි. මම ගන්න දරුවෝ ඒ ලක්ෂය මෙන්න මේ හරියක තියෙනවා කියලා. හරි. B ලක්ෂය මේ වගේ තැනකින් x2 y2. දරුවෝ B ලක්ෂයේ කණ්ඩායම් කණුව හරි. මෙතන x2 විය යුතුයි. හරි. මේ උස y2 විය යුතුයි. එය ලක්ෂය ගත්තේ x1 y1. දරුවෝ එනම් මෙතන x1 විය යුතුයි. හරි. මෙතන y1 විය යුතුයි. හරි. දැන් AB යාකරන රේඛාවට පිටතින් තමයි C ලක්ෂය තියෙන්නේ. මං සලකන්නම් දරුවෝ. හරි. මං සලකන්න AB යාකරන රේඛාව උතන. හරි. C ලක්ෂය හරි. C ලක්ෂය බීට දකුණු පැත්තෙන් තියෙන අවස්ථාවක්. මෙන්න මේ වගේ තැනක්. හරි. මෙතන x2යි. C ලක්ෂය මම ගන්නම් xy කියලා. ඒ වුණොත් දරුවෝ මෙතන x විය යුතුයි. x විය යුතුයි. මේ උස y විය යුතුයි. y විය යුතුයි. හරි. දැන් ඊ කොහොමද මතක් කරන පාඩම? සමකෝණී ත්‍රිකෝණ හොයාගත්තා. කොහොමද සමකෝණී ත්‍රිකෝණ හොයාගත්තේ? දරුවෝ මම ඇඳගත්තා මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. මෙතන ඍජුකෝණයක් එනවා. හරි. ඊළඟ ඍජුකෝණය මෙතනට එනවා. හරි. මෙයා මම මේක B C ලක්ෂය උඩ. මෙතන x1 y1 මෙතන x2 y2 ඔය. හරි. ඒක ගත්තම මට පේනවා සමකෝණී ත්‍රිකෝණ දෙකක්. කෝ මේ AB සහ මෙන්න මේ ලක්ෂය. මම මෙයා ගන්නම් D කියලා. මම මෙතන ලක්ෂ්‍ය ගන්නම් E කියලා.
සමකෝණී ත්‍රිකෝණ දෙකක් පේනවා. මොනවාද? A B සහ D. හරි. A C සහ E ලොකු ත්‍රිකෝණේ. සමකෝණී ත්‍රිකෝණ වල මොකක්ද ලක්ෂණේ? පාද අතර හරි අනුරූප කෝණ වලට සම්මුඛ පාද අතර අනුපාතය සමානයි. හරි. බලන්න මේකේ මේ කෝණය දෙන්නටම පොදුයි. මේ කෝණේ ලිව්වොත් මේක අනුපූරක කෝණේ අනුවරිණ තරුව වෙනවා. මෙයත් අනුවරිණ තරුව වෙනවා. සමකෝණී ත්‍රිකෝණ. බලන්න කෝණ තුනම සමානයි. හරි මේවා ලකුණු කරන්න ඕනේ මේ ඕගොල්ලන්ට පේන්න මං කරේ. හරි. මම දරුවෝ මේ ලක්ෂ x1 y1ත් මෙතන x2 y2 කියලා ගන්නම්. හරි b. දරුවෝ මේ දක්වා කරන්න. මේකේ දැක වැදගත් කාරණේ ලියන්න. මොකක්ද අපි දැක්කේ? මෙහි A B D සහ හරි එයා ඍජු කෝණී ත්‍රිකෝණයක්. ABD කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ACE එයා ඍජු කෝණී ත්‍රිකෝණයක්. ওই ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ වෙනවා. සමකෝණී ත්‍රිකෝණ වෙනවා. හරි සමකෝණී ත්‍රිකෝණ වෙනවා. දරුවෝ මෙතන චුට්ටක් මම ඉතුරු කරගන්න ඕන නිසා මේ ගාටුම කිට්ටු කරේ. ඔයගොල්ලෝ රූල් දෙක තුනක් ඉඩ තියන්න. ඉඩ තියලා පල්ලෙන් ලියන්න. මොකද්ද සමකෝණී ත්‍රිකෝණ වල වෙන්නේ? සමකෝණී ත්‍රිකෝණ වල වෙන්නේ මොකක්ද? පාද අතර අනුපාතය එකම අගයක් ගන්නවා නියතයක් වෙනවා. පාද අතර අනුපාතයේ නියතයක් වෙනවා. හරි. මම මේකටම ලියන්නම්. හරි. එම නිසා පාද අතර අනුපාතය නියත වේ. හරි. දැන් මේ දක්වා ඉන්න මට මේ පිළිම කනිනවා මේ දක්වා ඉන්න. හරි. දැන් දරුවෝ පාද අතර අනුපාතය නියතයක් වෙනවා කියලා හොයාගත්තා. පාද අතර අනුපාතය නියතයක් වෙනවා කියලා හොයාගත්තා. මම මේකේ ලොකු ත්‍රිකෝණේ ACE පොඩි ත්‍රිකෝණේ ABD නේ. මම ලියලා බලන්නම් ACE ගේ පාද අතර හරි පාද අනුපාතයයි A නෑ මං AB D ගේ ලොකු එක්කෙනා ACE ගේ පාද අතර අනුපාතය ලියන්න. හරි පාද අතර අනුපාතය ලියන්න. දැන් බලන්න දරුවෝ. හරි. අපිට දීලා තියෙන දත්තේ C මගින් හරි C මගින් AB බෙදන්නේ m ට n අනුපාතයෙන්ලු බාහිරව m ට m. ඒ කියන්නේ මොකක්ද ඔකේ තේරුම? AC ට හරි BC කියන්නේ m ට n වෙනවා. AC ට BC කියන්නේ m ට n වෙනවා. දැන් හරි දැන් ඔයගොල්ලන්ගේ රූප සටහනේ පැත්තකින් රතු පයනෙන් ලියා ගන්න. හරි. සෝරි මේක යටින්ම ලියා ගන්න. හරි මේ බලන්න. මම කියවනේ මෙතන දරුවෝ රූල් දෙකක් තුනක් ඉඳ තියලා ලියන්න කියලා. ඒකෙන් එක රූලක් අයින් කරන්න. එක රූලක් අයින් කරලා ඊළඟ රූලේ ලියන්න. හරි. C මගින් AB රේඛාව හරි m ට n අනුපාතයෙන් බාහිරව බෙදෙන නිසා
බාහිරව බෙදන නිසා දැන් බාහිර බෙදීම කියන්නේ මොකක්ද ඔය කේස් එක? මොකද සමහරනේ AC ට CB නැත්නම් BC සමාන වෙන දරුවෝ M10 මේක ඔයගොල්ලෝ දත්තයක් වශයෙන් අර මම රූල් දෙකක් තුනක් අරින්න කිව්ව තැන රූපෙට සටහනට යටින් ලියා ගන්න. එම රූල් අරින් අමතකුණා නම් කමක් නැහැ. හරි වෙන ආපු නෝට් එකේ යටින් හරි ලියා ගන්න. හරි ඊළඟ පෙළිය වශයෙන් ලියා ගන්න. හරි මේක දරුවෝ වැදගත් දෙයක්. රතු පැනින් ලියා ගත්තත් කමක් නැහැ. හරි අභ්‍යන්තර බෙදීම වගේ නෙමෙයි. හරි මේකේ සමීකරණය හරියටම දාගන්න ඕනේ. මේක තේරුම් ගන්න. හරි අභ්‍යන්තර බෙදීම ඕගොල්ලන්ට දරුවෝ අනුපාතයට තේ නිකන් ඒ O level කාලේ කරපු ඒවාට ලේසියෙන් ලියන්න පුළුවන්. මේක පටල ගන්න එපා. හරි එකම දවසේ මේක කරේ නැත්තේත් ඒකයි. හරි මේ පිළිය ලියාගමු. හරි සීමාගෙන් AB රේඛාව M10 අනුපාතයෙන් බාහිරව බෙදනවා කියන්නේ AC ට BC දිග තමයි M10 වෙන්නේ. M10 වෙන්නේ. දැන් හරි ඔය දක්වා ඉන්න නෝට් එක ඔය දක්වා ඉන්න. දැන් දරුවෝ මම මොකද කරන්නේ? මම පාද අතර අනුපාත හොයන දිග ඕනේ. මම දරුවෝ මේ රූප සටහනේ පාදවල දිග හොයන්න යන්නේ. පාදවල දිග හොයන්න යන්නේ. බලන්න. හරි පාදවල දිග හොයන්න යන්නේ. දැන් මේකේ දරුවෝ එක ත්‍රිකෝණයක් මෙයාගේ පාද දෙකක් තියෙනවා. මේ පාදේ. මූලයේ ඉඳන් මේ දක්වා දිග x2 වෙනවා. මූලයේ ඉඳන් මේ දක්වා දිග x1 එහෙනම් මේ දෙක x2 ඍණ x1 වෙනවා. හරි. ඒ වගේම මේ උස මූලයේ ඉඳන් මේ දක්වා උස y2යි මේ දක්වා උස y1යි මේ තියෙන දරුවෝ y2 ඍණ y1යි. තවදුරටත් ගියොත් මේ පාදයේ උස හරි දරුවෝ මූලයේ සිට මේ දක්වා උස y මූලයේ සිට මේ දක්වා උස y1 එහෙනම් මෙතන y ඍණ y1 වෙනවා. මේකේ y හොයන එක තමයි අපේ වැඩේ. හරි මට ඕනි ACE ත්‍රිකෝණේ මෙන්න මේ පාදයේ හරි එයා එතකොට දරුවෝ ඒක ගන්න පුළුවන් මේ දක්වා x නිසා x ඍණ x1යි x ඍණ x1යි. තව අපි හොයාගත්ත අපිට අනුපාතය දීලා තියෙන නිසා හරි අනුපාතය දීලා තියෙන නිසා AC ට හරි m උනොත් BC n වෙනවා කියලා. මේ දෙක දරුවෝ පැහැදිලිව ලකුණු කරන්න. ඒක පැහැදිලිව ලකුණු කරන්න. ඕනි නම් මෙන්න මේ AB ට BC අනුපාතය ලියා ගන්න පුළුවන්. ඒකෙන් බලන්න AB ට BC අනුපාතයත් ඕනනම් ලියන්න පුළුවන්. මේ ලොකු එක්කෙනා m වෙලා මෙයා n වෙනවා නම් දරුවෝ මේක m ඍණ n වෙනවා. m ඍණ n වෙනවා. හරි m ඍණ n වෙනවා. හරි මේ දක්වා n මේ දක්වා n හරියට දුරවල් ලකුණු කරන්න. දරුවෝ හරියටම රූප සටහනේ පැහැදිලිව ලකුණු කරන්න මං හරි මම ඔයගොල්ලන් ලොකුවට අඳින්න කිව්වේ එකයි. දරුවෝ දැන් අපි ලියලා බලමු පාද අතර අනුපාතය. මම මුලින්ම සලකන්නේ පොඩි ත්‍රිකෝණයේ පාදයට ලොකු ත්‍රිකෝණයේ පාදයේ දාන අනුපාතය. පොඩි කෙනා ABD. දැන් මම ලියන්න පුළුවන් මුලින්ම හරි මේක දරුවෝ AB ගත්තොත් හරි AB ට ඊට අනුරූප AB කියන්නේ දරුවෝ මේ අංශක 90 ඉස්සරහා පාදේ. ඊට අනුරූප මේ AC ත්‍රිකෝණයේ පාදේ වෙන්නේ AC. හරි AC.
ඔය අනුපාතයට සමාන වෙන්න ඕනි. හරි සමාන වෙන්න ඕනි ඊළඟ කෝණේ. මේ කෝණය සලකමු මේ කෝණයට ඉස්සරහා තියෙන BD පොඩි ත්‍රිකෝණේ. ලොකු ත්‍රිකෝණයේ දරුවෝ මේ කෝණයට ඉස්සරහා තියෙන්නේ CE. එහෙනම් ඒකටත් සමාන වෙන්න ඕනි තව එක පාදයක් තියෙනවා. හරි තව එක පාදයක් තියෙනවා කොහොමද මෙයා මේ අනුවරින කෝණයට අනුපූරක කෝණේ පොඩි ත්‍රිකෝණයේ AD බෙදීම ලොකු ත්‍රිකෝණයේ AE. දරුවෝ පාද අතර අනුපාතය නියතයක් වෙනවා සමාන වෙනවා මේ දක්වා ලියන්න පුළුවන්. මේ දක්වා ලියන්න පුළුවන්. දැන් මොකද තියෙන්නේ? අපි දරුවෝ මේව හොයලා ඉවරයි. මේ දිගවල් හොයලා ඉවරයි. හරි. ඒ කියන්නේ බලන්න. ඒ කියන්නේ ABQA M ඍණයෙන් බෙදීම ACQA M සමාන වෙනවා BDQA හරි y දෙක ඍණ y එකයි CEQA y ඍණ y එකයි ඊට පස්සේ ADQA x දෙක ඍණ x එකයි දරුවෝ CEQA x ඍණ x එකයි. හරි මට යටින් ලියන්න ඉඩ නැති නිසා මම පැත්තෙන් ලිව්වේ. ඕගොල්ලෝ නෝට් එකේ පිළිවෙලට මේකට යටින් මෙයා ලියන්න. හරි මේකට යටින් මෙයා ලියන්න. හරි මේ දක්වා සම්පූර්ණ කරගමු. ඔය දක්වා සම්පූර්ණ කරන දරුවෝ මම රූප සටහන මකන්න වෙනවා. ඒ නිසා ඔය දක්වා සම්පූර්ණ කරගන්න. දැන් දරුවෝ අපි x සහ y හොයන එකයි අපේ වැඩේ. x සහ y හොයන එකයි අපේ වැඩේ. මම දරුවෝ බෝඩ් එක මකනවා. අපි හොයමු xy. x සහ y තියෙන සමීකරණ දෙකක් එහෙනම් ගොඩනගා ගන්න ඕනේ. අපි ගාව තියෙන එකම දත්තේ මේකයි. අපි ගාව තියෙන එකම දත්තේ මෙයා. එහෙනම් දරුවෝ x හොයන්න පුළුවන් මේකේ දත්තය දීලා තිබ්බා m10 කියලා. එහෙනම් මෙයා දත්තයක්. x1 y1 දත්ත ඒවා දීලා තියෙනවා. x2 y2 දත්ත. x2 හරි y2 දත්ත. xy y හොයන්න ඕනි. එහෙනම් දරුවෝ මම මේකෙන් සමානතා දෙකක් ගොඩනගා ගන්නවා. එකක් මේ දෙකොල්ලෝගේ. ඒ කිව්වේ m ඍණ n බෙදීම m සමාන වෙනවා x දෙක ඍණ x1 බෙදීම x ඍණ x1ට x හොයන එකයි වැඩේ. හරස් ගුණ කරමු. හරස් ගුණ කරොත් m ඍණ n x ඍණ x1 සමාන වෙනවා. හරි. m හරි m වලින් වැඩි වෙනවා. දරුවෝ m වලින් වැඩි කරගෙනම ලියන්නම් x දෙක ඍණ mx එකයි. දැන් සුළු කරමු. දරුවෝ මං x හොයන්න ඕන නිසා m ඍණ n වතාවක් x තියන්න. හරි. මේක ඍණ m ඍණ n වතාවක්
x1 වෙනවා. මේ කොටස වෙනසක් වෙන්නේ නැහැ mx2 ඍණ mx1යි. හරි. x ඉතුරු කරගන්න ඕනි. m ඍණයෙන් x දරුවෝ එහා පැත්තට ගෙනියමු. එහා පැත්තට ගෙනියමු. මේක ධන වෙනවා. හරි මෙයා එහා පැත්තට ගෙනිච්චම ධන m ඍණයෙන් x1 එනවා. ධන mx2 එනවා. mx1 එනවා. හරි දරුවෝ බලන්න මෙතන ප්‍රසාරණය වුණාම mx1 ඍණ nx1යි. මෙයා ප්‍රසාරණය වුණාම මොකද වෙන්නේ? මේ එන mx1 පදේ කැපිලා යනවා. හරි. එන mx1 පදේ කැපිලා යනවා. කැපිලා ගිහලා ඉතුරු වෙනවා mx2 ඍණ nx1ක්. එහෙනම් දරුවෝ x සුත්ත කරගන්න පුළුවන් mx2 ඍණ nx1 බෙදීම m ඍණයෙන් ඔන්න x2 ගත්තා. ඔය වගේම දරුවෝ y හොයන්න ඕනි. මේ දක්වා එන්න. මේ දක්වා එන්න මම මෙතන කරලා තියෙන්නේ මේව ප්‍රසාරණය කරා. ඔය දක්වා එන්න. දරුවෝ මම පියවර ගාන වැඩි කරලා ටිකක් සුළු කරේ ඔයගලන්ට තේරෙන්න. අපි තාම මැත්ස් පටන් ගෙන පොඩි කාලය නිසා ඔය පේලි ඔක්කොම ලියන්න ඕනේ නැහැ. හරි. ඔය ඔක්කොම ලියන්න ඕනේ නැහැ. දරුවෝ ප්‍රශ්න තියෙනවා නම් chat එකට එවන්න. ඊළඟ කොටසට යමු. අපි y සෙවිය යුතුයි x හොයලා ඉවරයි. හරි x හොයලා ඉවරයි. දරුවෝ y හොයන්න නම් y සම්බන්ධ සමීකරණයක් ගත යුතුයි. දරුවෝ මෙතන මම මේ දෙන්නව සැලකුවොත් බලන්න y සම්බන්ධ වෙනවා. මේකේ තියෙනවා m බෙදීම m ඍණ 1 y දෙක ඍණ y1 බෙදීම y ඍණ y1යි. දැන් හරස් ගුණ කරලා කලින් වගේම වේගෙන් සුළු කරන්න. m ඍණ n වතාවක් y හරි මේ y එක m ඍණ n ගෙන් වැඩි වෙනවා. මම මේ විදිහට ලිව්වොත් තේරෙනවද බලන්න ඍණ m ඍණ n වතාවක් y1 සමාන වෙනවා my2 ඍණ my1ට. හරි m ඍණ n කියන මුළු කොටසින්ම y වැඩි වෙනවා. m ඍණ n කියලා මුළු කොටසින්ම y එක වැඩි වෙනවා. මම කලින් ලිව්ව විදිහට වඩා පොඩ වෙනස් විදිහට ලිව්වා. හරි දැන් බලන්න දරුවෝ ඒ කියන්නේ m ඍණ n y සමාන වෙනවා සියලු පද. හරි y නේ ඕනි මට. ඉතිරි පද ටික එහා පැත්තට ගෙනිනවා. මේක ධන වෙනවා. ධන m ඍණ n y1 එනවා. ධන m2 තියෙනවා. ඍණ m1 තියෙනවා. my1 තියෙනවා. හරි my1 තියෙනවා. දැන් දරුවෝ මේක ප්‍රසාරණය කරාම my1 ඍණ ny1 ධන my2 ඍණ my1 බලන්න දරුවෝ මේකේ my1 පද කැපිලා යනවා. ඉතුරු වෙනවා m ඍණ n වතාවක් y කියන්නේ my2 ඍණ ny1යි. හරි එහෙනම් y යුක්ත කරන්න පුළුවන් දරුවෝ my2 ඍණ ny1 බෙදීම m ඍණ n බෙදීම m ඍණ n. හරි දරුවෝ ඔය දක්වා එන්න. ඔය දක්වා එන්න.
දරුවෝ සුළු කිරීම පැහැදිලි නේද? හරි. සාරාංශයට එන්න දරුවෝ, දැන් සාරාංශයට එන්න. මම මේ ටික අයින් කරන්නම්. හරි. ඒ දරුවෝ ඛණ්ඩාංක දෙකම හොයලා ඉවරයි. ඒතර අපි ওই දෙකේ සම්බන්ධය එන විදිය චුට්ටක් බලමු. සම්බන්ධය එන විදිය. මේ අතර සම්බන්ධයක් ගොඩනගා ගමු. සූත්‍රය කොහොමද ලියන්න ලේසි, මතකේ තබා ගන්න ලේසි කියලා. දැන් බලන්න දරුවෝ. හරි, ඕකේ. A B සහ C ලක්ෂ තිබ්බා. හරි. කොහොමද උනේ? A කියලා ගත්ත x1 y1, B කියලා ගත්ත x2 y2. හරි. දරුවෝ C කියලා ගත්තේ xy ලක්ෂය. අනුපාතය කොහොමද ආවේ? මෙයා දරුවෝ mට මේක n. හරි. කොහොමද C ලක්ෂයේ ඛණ්ඩාංක ආවේ? දරුවෝ C ආවා x ඛණ්ඩාංකය m ගෙන් වැඩි උනේ මේ බලන්න a පැත්තේ තියෙන එකනේ. හරි. වැඩි උනේ x2 මෙයා m x2 n ගෙන් වැඩි උනේ මේ පැත්තේ ඛණ්ඩාංකය n x1. මොකද උනේ? ওই දෙක අතර ඍණ ආවා සහ m ඍණ ආවා. අභ්‍යන්තර බෙදීමේදී මතකද මෙතන m ධන ආවේ, මෙතන ධන වුණා. හරි. m ධන n ආවේ, මෙතන ධන වුණා. මේක m ඍණ n වෙනවා. හරි. මෙතනත් m ඍණ n වෙනවා. ඒතර y තාවේ කොහොමයි? හරි. a ගේ පැත්තේ තියෙන අනුපාතයෙන් වැඩි වුණා b ගේ ඛණ්ඩාංකය y2 ඍණ, y ගේ පැත්තේ තියෙන අනුපාතයෙන් වැඩි වුණා a ගේ අනිත් පැත්තේ ඛණ්ඩාංකය ny1 බෙදීම m ඍණ n. හරි. දරුවෝ මම මේක වැඩි කාලයක් අරගෙන කියලා දුන්නා. මම දන්නා වෙලාව යනවා කියලා. ඇයි? එකක් ගෙදරදී මේක කරලා බලන දරුවෝ Tamanට තනියම කරගන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ගේ මට්ටම ටිකක් දියුණු වෙනවා. හරි, මට්ටම දියුණු වෙනවා. දෙවෙනි එක, දැන් ටික කාලයක් ගියාම ඉස්කෝලේ පටන් ගන්න, ඊට පස්සේ හරි ඕගොල්ලන් ටර්ම් ටෙස්ට් හම්බ වෙනවා. එක ටර්ම් ටෙස්ට් එක ඕකෙන් එකක් තියෙන්න පුළුවන්. හරි. සාධනය කිරීම 3ක් කරා දැනට ඕකෙන් එකක් තියෙන්න පුළුවන්. හරි. සාරාංශය ගොඩනගා ගන්න දරුවෝ මේ දක්වා. සාරාංශය ගොඩනගා ගන්න මේ දක්වා. සාරාංශය දාගන්න දරුවෝ රූප සටහනත් එක්ක කොටු කරගන්න. මට එච්චරම ලොකුට කොටු අඳින්න ඕනේ නැති නිසා මම C විතරක් කොටු කරා. ඔයගොල්ලෝ දරුවෝ රූප සටහනත් එක්කම කොටු කරගන්න සම්පූර්ණ. ওই තියරි එක ටියුට් එකේ දාලා තියෙනවා ප්‍රකාශනයේ, නමුත් සාධනය මම දාලා නැහැ. හරි. මේ දක්වා එන්න. මේක ඉවර කළා දරුවෝ අපි පළවෙනි අභ්‍යාසයේ. හරි. ඉතිරි ගණන් ටිකට යන්. ඉතිරි ගණන් ටිකට හරි 8 ඉලං කරන්න ඕනි මේ දක්වායි.
හරි. දරුවෝ දැන් දෙවන අභ්‍යාසයට පළවෙනි අභ්‍යාසය ඉතිරි කොටසට එන්න. හරි. අපි ඊයේ දවසේ පළවෙනි අභ්‍යාසයේ 1 සිට 6 දක්වා ගැටලු ටික ඉවර කරා. අද දරුවෝ ඉතින් එහාට යන්. හරි. එන ටියුට් එකේ පිටු අංක 7 පළවෙනි අභ්‍යාසයේ මම දරුවෝ මෙතෙන්දී මුලින්ම සාකච්ඡා කරන්නේ 8 වෙනි ගැටලුව. ඕගොල්ලන්ට දරුවෝ මේ තියරි පාර්ට් එක හදිස්සියවත් අමතක වුණොත් කියලා විතරක් මම ලියලා තියෙනවා. කොහොමද? mx2 ඍණ nx1 බෙදීම m ඍණේන්ට my2 ඍණ ny1 බෙදීම m ඍණේන් e1 වගේමයි. හරි. හැබැයි මැද ඉන්නේ ඍණ. හරි. මැද ඉන්නේ ඍණ. මේක ආවේ කොහමද? MQMA අනුපාතය NQMA. හරි. ඔය C ලක්ෂයේ කණ්ඩායම. දැන් එන්න 8 වෙනි ගැටලුවට. හරි. පළවෙනි අභ්‍යාසයේ 8 වෙනි ගැටලුවට. ගැටලුව අංක 8ට. හරි. දරුවෝ මේකේ 8 වෙනි ගැටලුවේ කියනවා ගැටලුව අංක 8 ඒක කියනවා AB කියලා ලක්ෂ දෙකක් තියෙනවලු. ඒකේ කණ්ඩාංකය දීලා තියෙනවා ඍණ 3 ඍණ 2. B ගේ කණ්ඩාංකය 5 බිඳුව. හරි. 5 බිඳුව බලන y කණ්ඩාංකය බිඳුව වෙලා. ඒ කියන්නේ x අක්ෂය මත තියෙන්නේ. අමතර දැනුවක් ටික කලින් කියපුව මතක් කරේ. හරි. ඔය AB ලක්ෂ දෙක යා කරන රේඛාව 3ට 1 අනුපාතයට බෙදෙන බාහිරව බෙදෙන ලක්ෂයේ 3ට 1 අනුපාතයෙන්. හරි. මම දරුවෝ මේ හදන ගණන් රූප සටහන ඇඳලා අඳින්නේ. හරි කරන්නේ. ඇයි? ඕගොල්ලන්ට දරුවෝ ඕගොල්ලන්ට හරි මේ ගාන මම මෙහෙම රූප සටහන අඳිනකොට කියලා දෙන්න පුළුවන් ඔය C ලක්ෂය ඇත්තටම කොහොමද තියෙන්නේ කියලා. හැබැයි ඒක ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලන්න. මෙතෙන්දී රූප සටහන ඇදීට ඇඳත් එකයි කිලින් ඇඳත් එකයි. හරි. A කේද? ඍණ 3 ඍණ 2 B 5 බිඳුව මං කියනවා C වලින් බෙදෙන්නේ කියලා. C තියෙන්නේ 3ට 1. දරුවෝ 3ට 1 කිව්වම C මේ පැත්තේද තියෙන්නේ මේ පැත්තේද තියෙන්නේ කියලා බලන්න. මම ගන්නවා මෙහෙ තියෙනවා කියලා. හරියටම රූප සටහන ඕම නෙමෙයි එන්නේ. හරි. 아무도 ඕනේ. බලන්න දරුවෝ 3ට 1 කොහොමද වෙන්නේ? මෙයා 3 වෙන්න ඕනි. මේක 1 වෙන්න ඕනි. හරි. AB රේඛාව 3ට 1 නම් AC තමයි 3 වෙන්නේ. හරි බලන්න හරිනේ මේක මේ දිග වැඩි වෙන්න එපා 3 තියෙනවා. මේක 1ට 3 කිව්වනම් 1ට 3 කිව්වනම් දරුවෝ මේ දිග 1 නම් මේක 3 ගුණයක් වෙන්න බෑ නේද? මොකද වෙන්න තියෙන්නේ? මේ C ලක්ෂය තියෙන්නේ මේ පැත්තේ. මේ මොනම් පොඩි තීරණයක් ගන්න පුළුවන්. නොගත්ත කියලා වැරද්දක් නැහැ. හරි දැන් අපි ගමු C ලක්ෂයේ කණ්ඩාංක එනවා. හරි සූත්‍රය බලා ගන්න. C ලක්ෂයේ කණ්ඩාංක m වතාවක් හරි m වතාවක් මේ පැත්තේ තියෙන කණ්ඩාංක වලින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් m x කණ්ඩාංකය එනවා m වෙනුවට දැන් තියෙන්නේ 3. හරි x කණ්ඩාංකය 5යි ඍණ හරි n 1යි දැන් මේ පැත්තේ x කණ්ඩාංකය ඍණ 3යි බෙදීම m ඍණයෙන් කියන්නේ 3 ඍණ 1යි. ඒක පාරම ලියන්න. y කණ්ඩාංකයට තෝමයි 3 වැඩි වෙනවා මේ පැත්තේ y කණ්ඩාංකයෙන්. හරි 3 වතාවක් බිඳුව ඍණ 1 වතාවක් ඍණ 2 බෙදීම m ඍණයෙන් ඒ කියන්නේ දරුවෝ 3 ඍණ 1යි 3 ඍණ 1යි හරි 3 ඍණ 1යි එහෙනම් සුළු කරමු C බලන්න මෙතන 2 එනවා
හරි මේක දෙකක් එනවා මෙතන දරුවෝ ඍණයි ධන වෙනවා ධන 3 ඉන්නේ ඍණයි ධන වන අවස්ථාවක් තියෙනවා ධන 2 ඉන්නේ හරි එතකොට දරුවෝ 5 3 15යි 3යි 18යි දෙකෙන් බෙදුවම 9යි 3 වරක් බිඳුව බිඳුවයි ධන 2යි දෙකෙන් බෙදුවම 1යි එහෙනම් දරුවෝ 9ක තමයි එයාගේ ඛණ්ඩාංකය 9ක තමයි එයාගේ ඛණ්ඩාංකය හරි තනි පිළින් සුළු ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ ලකුණු ලැබෙන්නේ මෙන්න මේකට 5ක් සමහරවිට 10ක් දෙයි මේ දෙකම හරියට ලියලා තිනවට අවසාන උත්තරේට 5ක් දෙයි හරි ඒක නිසා එකපාර ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි හරි මේ දක්වා ඉන්න දරුවෝ 8 වෙනි ගානෙන් පස්සේ 8 වෙනි ගානෙන් පස්සේ මම එන්නේ ගැටළු අංක 7ට ඉවර කරලා යමු 7ට හරි එන දරුවෝ ගැටළු අංක 7ට 7 වෙනි ගැටළුවේ දරුවෝ AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා ඒකෙදි අහනවා AB A කියන්නේ 2 3 ලක්ෂයලු B කියන්නේ ඍණ 4 5 ලක්ෂයලු හරි දරුවෝ C කියලා ලක්ෂයක් තියනවලු හරි C වල දීලා තියෙන්නේ AB ලක්ෂය දෙක යා කරන රේඛාව 3ට 2 අනුපාතයෙන් බෙදෙන ලක්ෂය 3ට 2 අනුපාතයෙන් බෙදෙන ලක්ෂය දරුවෝ මේකෙත් හරි මේකේ දැන් බලන්න ආයිත් ගත්තොත් AB හරි AB 3ට 2න් බාහිරව AB 3ට 2න් බාහිරව හරි C වලින් ඒ කියන්නේ C වෙන තියෙන්නේ AC ට හරි AC ට BC 3ට 2 වෙන්න ඕනි. එතකොට C වම් පැත්තෙන් P තුනොත් මොකද වෙන්නේ? මේකේ දරුවෝ AC දුර අඩු වෙනවා BC ට වඩා. එහෙනම් C තියෙන්නේ දකුණු පැත්තෙන්. හරි. ඇත්තටම එහෙම බැලුවට හරි ඒක අවශ්‍ය නැහැ. ඇයි? ওই සූත්‍ර වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් තියෙන අවස්ථා දෙකටම හරියනවා එකක්. අනිත් ඒ දරුවෝ කවුද දන්නේ මේ රේඛාව මේ අතර තියෙනවද මේ අතර තියෙනවද කියලා? ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ නිසා ඒක නොබැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අඳිනකොට මනුස්සකමට මේක අඩු වෙලා આવොත් මේ පැත්තට ගන්න. හරි. නැත්තම් ඒක වෙන්න බෑ වගේ පේනවනේ එක පාට යනදම. C වල ඛණ්ඩාංකේ දරුවෝ M3යි 3න් ඉඳන් x ඛණ්ඩාංකය වැඩි වෙනවා 3 වරක් ඍණ 4 අඩු කිරීම වෙනවා. n ගෙන් වැඩි වෙනවා x ඛණ්ඩාංකයේ a ගේ n 2යි x ඛණ්ඩාංකයක් 2යි බෙදීම 3 ඍණ 2 එනවා. y වලදිත් එහෙමයි m වැඩි වෙනවා b ඛණ්ඩාංකයෙන්. හරි y2 කියලා ගන්න දැන් b 5යි. එහෙනම් 3 වරක් 5 අඩු කිරීම දෙවරක් ඒකේ x ඒකේ y ඛණ්ඩාංකය 3 බෙදීම 3 ඍණ 2 එනවා. දරුවෝ 3 ඍණ 2 එකයි. හරි මෙතන ඍණ 12යි ඍණ 4යි ඍණ 16 එනවා. මෙතන 15යි 6ක් ගියාම 9 එනවා. හරි ඍණ 16ට 9යි. ඍණ 16ට 9යි. හරි දරුවෝ ඊට පස්සේ එන ගැටළු අංක 9ට
ගැටලු අංක 9ට. නවවෙනි ගැටලුවේ p කියලා ලක්ෂයක් දීලා තියෙන එක ඍණ 3 p එක ඍණ 3 q ලක්ෂය 5 දැන් හරි මේක 1:4 අනුපාතයෙන් බෙදන්නේ. හරි මම කියනකො බෙදන ලක්ෂය r කියලා. එහෙනම් r ගෙන් pq බෙදන්නේ 1:4න් බාහිරව. ඒ කියන්නේ pr ට rq කියන්නේ 1:4 වෙනවා. ඉතින් pr අඩුයි. දැන් දරුවෝ ඇත්තටම මේකෙන් පැත්තෙන් ගත්තොත් හරි මෙයාට වම් පැත්තෙන් මේ r ලක්ෂය පිහිටිය යුතුයි. වම් පැත්තෙන් r තියෙන මෙන්න මේ හරි pq ට පිටතින් වම් පැත්තේ දැන් දරුවෝ හරි ඇදෙන්න පුළුවන් අනුපාත බලන්න pr එකයි හරි rq එයා දීලා තියෙනවා 4ක් කියලා හරිනේ එතකොට මේ rq එක වැඩි වෙන්නේ හරි එතකොට මේක වම් පැත්තෙන් තියෙන්නේ ඒක බලන එක අනිවාර්ය නෑ නොබලුවා කියලා වැරද්දක් වෙන්නේ නෑ හරි අපි හොයමු මේ දක්වයින් දරුවෝ ඇන්දොත් ඔයාතට එන්නේ හරි හැබැයි චුට්ටක් ඉන්න මම කියලා දෙන්නම් ඇන්දොත් ඔයාතට එන්නේ හැබැයි පටල ගන්න එපා මේකේ දරුවෝ දැන් m මෙයා හරි m මේක එනුයි 4 ඇයි pq රේඛාව හරි 1:4න් බෙදන්නේ දැන් m මේක හරි m මෙයා ඔගේ ඇන්දට පටල ගන්න එපා අදින්න පුළුවන් පිටින් තියෙන්නේ හරි බලන්න c එනවා හරි c එනවා m 1 වැඩි වෙන එහා පැත්තේ x කණ්ඩායමේ 5 ඍණ හරි n 4යි මේ පැත්තේ x කණ්ඩායමේ 1යි බෙදීම m ඍණයෙන් කිය 1 ඍණ 4යි හරි 1 ඍණ 4යි අනිත් පැත්තට m10 m1යි එහෙනම් එක වතාවක් y කණ්ඩායමේ 7යි අඩු කිරීම n 4යි y කණ්ඩායමේ ඍණ 3යි මේ පැත්තේ බෙදීම m ඍණයෙන් දරුවෝ m1යි ඍණ 4යි හරි රූපේ ඇන්දර කමක් නැහැ පැත්ත හරියට බලාගෙන හරි පැත්ත හරියට බලාගෙන දරුවෝ ඇඳලා මේක පටල ගන්න එපා හරි අඳින්න අත්‍යවශ්‍ය නැහැ pq 1:4 නම් m1 එකයි මෙයා 4යි කියලාගෙන සූත්‍රයට ආදේශ කරාටම ඒ උත්තරේ හරි. අවසාන වශයෙන් 5 ඍණ 4 එකයි. හරි. ඒක 3න් බෙදෙනවා. එතකොට දරුවෝ මෙතන ඍණ 3 ඍණ 3න් එකයි. මෙතන 7 හරි 7 ධන 12 වෙනවා. ධන 12 වෙනවා. එයා ඍණ 3න් බෙදන්නේ. 19යි මෙතන දරුවෝ ඍණ 3යි එහෙනම් ඍණ 19 බෙදීම 3 එනවා. ඍණ 19 බෙදීම 3 එනවා. ඍණ 19 බෙදීම 3 එනවා. ගැටලු අංක 10ට එන්න.
හරි 10 වෙනි ගැටලුවේ AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා. හරි. දරුවෝ බෙදන්නේ AB රේඛාව බෙදන්නේ දෙකට 3 අනුපාතයෙන්. මම ගන්නම් C කියලා ලක්ෂය දෙකට 3. එහෙනම් හරි AC ට CB හරි BC දෙකට 3. දැන් බලන්න AC දුර අඩුයි. මේක B මෙහි A. දරුවෝ C මේ පැත්තේ තිබ්බොත් මොකද වෙන්නේ? දරුවෝ මේ AC දුරට වඩා BC දුර අඩු වෙනවා. නමුත් මේකේ BC දුර වැඩි. එහෙනම් දරුවෝ ඇත්තටම C තියෙන්නේ. හරි මේ පැත්තේදී. අපි ලකුණු කරන කෙනාගේ මෙහි. හරි. එන්න ගැටලු අංක 10ට. හරි. එන්න ගැටලු අංක 10ට. දරුවෝ C මේ පැත්තේ තියෙන්නේ. හරි. දැන් M ට N කියලා ගත්තොත් දරුවෝ M දෙකයි. හරි. AC ට හරි BC හරි මේක අඳින්න හරියට නමුත් ඇඳීම අත්‍යවශ්‍ය නැහැ. මේ දෙක දන්නව නම් කරන්න පුළුවන්. මම නියම් පෙන්නනවා විතරයි. පටල ගන්න එපා. මේකේ M ඇවිල්ලා හරි M දෙකයි බලන්න AC දෙක වෙන්නේ. N ඇවිල්ලා 3යි. හරි BC 3 වෙන්නේ. හරි. ඔය හරි විදිහට ලකුණු කරන් දරුවෝ. M දෙකයි M 3යි. මේ රූප සටහන අවශ්‍ය නැහැ. ඉතින් මේ දෙක දන්නවනම් C වල කණ්ඩායමක හොයන්න පුළුවන් එකපාර බලන්න. C දරුවෝ එනවා මෙතන ඍණ 8යි ඍණ 16 බෙදීම ඍණ 1යි ඍණ 16 බෙදීම ඍණ 1යි ඍණ 1 බෙදීම ඍණ 1යි 1 බෙදීම ඍණ 1යි 16ට 1යි එක ඍණ එනවා y කණ්ඩාංකයේ ඍණ ගැටලු අංක 11ට එන්න. හරි ගැටලු අංක 11ට එන්න. හරි. දරුවා කලින් මෙතෙන් දරුවෝ ඍණ 8යි ඍණ 6යි මේක එක බෙදීම ඍණ 1 ඍණ 9යි දාන 14 ඍණ 1යි. ගැටලු අංක 11ට එන්න.
දරුවෝ ගැටලු අංක 11. ගැටලු අංක 11ට ගැටලු අංක 11 ගැටලු අංක 11 හරි තියෙනවා AB කියලා ලක්ෂ දෙකක් දීලා ඒකේ ඛණ්ඩාංකය දීලා තියෙනවා 2 1යි B ගේ ඛණ්ඩාංකය දීලා තියෙනවා 7 ඍණ 3යි 7 ඍණ 3යි දැන් අහනවා ඒකේ A පාර්ට් එකේ ඒ කොටසේ කලින් කරපු එකක් අද පාඩම නෙමෙයි කලින් කරපු එකක් අභ්‍යන්තර බෙදීමක් ගැන තුනට ඒක අනුපාතයෙන් අභ්‍යන්තර බෙදීමක් දැන් බලන්න AB හරි AB බෙදනවා තුනට එකෙන් අභ්‍යන්තරව ඒකෙන් දරුවෝ අපි ඉගෙන ගත්තේ M10 අනුපාතයෙන් බෙදෙන කෙනානේ හරි මේකට දරුවෝ උපසටහන නැතුව අපිට ගාන කරන්න පුළුවන් M10 මොකද වෙන්නේ M වැඩි වෙනවා M කියන්නේ දැන් 3 වැඩි වෙනවා B කියලා ඛණ්ඩාංක වලින් මුලින්ම හරි මුලින්ම වෙන්නේ මෙයා පළවෙනියට වෙන්නේ මේක ඊට පස්සේ දරුවෝ එකතු වෙනවා දෙවෙනියට හරි එක වැඩි වෙලා ඒකේ ඛණ්ඩාංක වලින් දැන් බලන්න මම මොකොත් අඳින්නේවත් නැහැ කරන විදිය ඒ පාර්ට් එකේදී හරි මං ගන්නම් AB ඔය අනුපාතයෙන් බෙදන්නේ C ලක්ෂය කියලා. එහෙනම් C ලක්ෂයේ ඛණ්ඩාංක එනවා. M 3යි එහෙනම් 3 වැඩි වෙනවා B ගේ x ඛණ්ඩාංකය 7යි ධන 1 වැඩි වෙනවා. හරි 1 වැඩි වෙනවා A ගේ x ඛණ්ඩාංකය 2යි බෙදෙනවා. දරුවෝ 3ට 1 අනුපාතයෙන් 3 ධන 1කින් y ඛණ්ඩාංකයේදීත් හරි 3 වැඩි වෙනවා B ගේ එහෙනම් 3 වැඩි වෙනවා B ගේ y ඛණ්ඩාංකයේ ඍණ 3යි එකතු වෙනවා 1 වැඩි වෙලා A ගේ y ඛණ්ඩාංකයේ 1යි බෙදෙනවා 3 ධන 1කින් දරුවෝ එතකොට C ලක්ෂයේ ඛණ්ඩාංක එනවා හරි 4 3 21යි 23 බෙදීම 4කට මෙතන ඍණ 9යි 1යි ඍණ 8යි ඍණ 8 බෙදීම 4ක් අවසානයේ දරුවෝ 23 බෙදීම 4ට ඍණ 2ක් වශයෙන් C ලක්ෂය එනවා. ඇන්දිවත් මුකුත් නැහැ. හරි අඳින්න අවශ්‍ය නැහැ කියලා මම කලින් කිව්වනේ. නමුත් මම ඔගේ පෙන්නුවොත් කොහොමද ඔක තියෙන්නේ කියලා. හරි මම ගත්තොත් AB ලක්ෂ දෙක මේ විදිහට 2 1ත් 7 ඍණ 3ත් දරුවෝ Aට B 3ට 1 නම් C ලක්ෂයේ Bට ලං වෙලායි තියෙන්නේ. මෙන්න මං සලකන C ලක්ෂයේ මේක දරුවෝ 3ට 1 අනුපාතයෙන් බෙදෙනවා. මේක තමයි මගේ M මෙයා තමයි N. හරි. දැන් උගෝ යන්න ඕන. හරි ලේසි ඊයේ කරපු කොටස මතක් වෙන්නත් එක්ක හරි. හරි. දැන් දරුවෝ දෙවෙනි කොටසට B පාර්ට් එකට ඒක එන මේක ඉවර කළා. ඒකේ හරි අද ඉගෙන ගත්ත කොටස තියෙනවා. අද ඉගෙන ගත්ත කොටස තියෙනවා. දරුවෝ බලන්න අපි දෙවෙනි කොටසෙමු. ඒගොල්ලෝ කියනවා AB රේඛාව 4ට 1 අනුපාතයෙන් බාහිරව බෙදෙන ඛණ්ඩයේ ඛණ්ඩාංකය හොයන්න කියලා ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්න කියලා. දරුවෝ මේකටත් අඳින්න අවශ්‍ය නැහැ. දීලා තියෙන AB අපි හොයාගත්ත AB Mට N අනුපාතයෙන් හොයන බෙදෙන කෙනාගේ බාහිරව. දැන් දරුවෝ මේක බාහිරව බෙදනවා. හරි 4ට 1 අනුපාතයෙන් 4ට 1 අනුපාතයෙන් දරුවෝ 4ට 1 අනුපාතයෙන් බාහිරව බෙදුනම මොකද වෙන්නේ? මුලින්ම කයින් වගේමයි පළවෙනියටම 4න් M ගෙන් වැඩි වෙනවා
එහා පැත්තේ B ගේ ඛණ්ඩාංකය දෙවෙනියට එකෙන් වැඩි වෙනවා ඒගේ ඛණ්ඩාංකය. දරුවෝ බාහිර බෙදීමේදී මම කියන මේ බාහිරව බෙදෙන ලක්ෂ්‍ය D කියලා මම අඳින්නෙත් නැහැ. D. අපි කරමු D ගේ ඛණ්ඩාංකය ඉන්නේ කොහමද? 4ෙන් වැඩිනවා B ගේ. එහෙනම් දරුවෝ 4ෙන් B ගේ x ඛණ්ඩාංකය 7යි අඩු වුණා. එකෙන් ඒගේ x ඛණ්ඩාංකය 2යි 4 ඍණ 1යි. y ඛණ්ඩාංකවලදී 4ෙන් වැඩි වෙනවා b ගේ y ඛණ්ඩාංකය ඍණ 3 අඩු වෙනවා. හරි. එකෙන් වැඩි වෙලා a ගේ y ඛණ්ඩාංකය 1යි. දරුවෝ 4 ඍණ 1 එනවා. ඒ කියන්නේ d එනවා. මේකේ දරුවෝ හරය 3 එන්නේ. හරය 3 ලවය බැලුවොත් 28යි. හරි. ධන 28න් අඩු වුණාම දෙකක් ධන 26යි. ඍණ 12යි. හරි. ඍණ 12යි. එකක් අඩු වුණාම ඍණ 13 බෙදීම 3ක්. ඍණ 13 බෙදීම 3ක්. එහෙනම් දරුවෝ අපි අඳින්නෙත් නැතුව ඛණ්ඩාංක දෙක හෙව්ව ඇන්දොත් කොහොමද තියෙන්නේ ඕක? බලන්න දරුවෝ AB තියෙනවා C තියෙන්නේ AB බාහිරව බෙදෙන ලක්ෂයක් නිසා AB ට පිටින් ඔන්න C 4ට 1 අනුපාතයෙන් බෙදන්න. හරි. ඔමයි පිටන්නේ. හරි. දරුවෝ ওই ගැටලුව සම්පූර්ණ කරන්න මේ කොටස ඊට පස්සේ තනියම උත්සාහ කරන්න C එකක් දරුවෝ ගිය සතියේ ඊයේ තිබ්බ පාඩමේ කොටසක්. හරි. මධ්‍ය ලක්ෂ්‍යය හොයන්න කියලා කියනවා C කොටසේදී. මේක සම්පූර්ණ කරන්න. හරි. දරුවෝ ඕකේ අවසාන කොටස C පාර්ට් එකේ යනවා AB හි මධ්‍ය ලක්ෂ්‍ය ලීසිම කැලලක් ඛණ්ඩාංක දෙක එකතුව බෙදීම 2යි. දරුවෝ AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය ගත්තොත් AB ගේ x ඛණ්ඩාංක එකතු වෙනවා 7 ධන 2 බෙදීම 2ට ඍණ 3 ධන 1 බෙදීම 2යි. ඒ අනුව වෙනවා 9 බෙදීම 2යි ඍණ 2 බෙදීම 2යි. හරි. දරුවෝ 9 බෙදීම 2ට ඍණ 1යි. ඍණ 1යි. හරි. එහෙනම් ඒ කොටසත් ඉවර කරගන්න. ඊට පස්සේ එන දරුවෝ ගැටළු අංක 12 සහ 13 කලින් කරපු ඒවා දෙකක් තියෙන එක කරගන්න 14 වෙනි ගැටලුව 14 වෙනි ගැටලුවට එන්න. 14 වෙනි ගැටලුව. ගැටලු අංක 14. එයා දීලා තියෙනවා A කියන්නේ ඍණ 3 බිඳුවලු B කියන්නේ 12 16ලු අහනවා ඔය ලක්ෂ දෙක යා කරන රේඛාවලුත් වචනයක් ත්‍රිච්ඡේදනය දරුවෝ මධ්‍ය ලක්ෂයෙන් වෙන්නේ සමච්ඡේදනය. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. ත්‍රිච්ඡේදනය කියන්නේ දරුවෝ සමාන කොටස් තුනකට බෙදෙන එක. එතකොට මම කියනනම් AB යා කරන රේඛාව මේක කියලා. ඔය තියෙන්නේ AB යා කරන රේඛාව. සමාන කොටස් තුනකට බෙදෙනවා නම් දරුවෝ මේක යන්නේ අභ්‍යන්තර බෙදීමක්. හරි. ලක්ෂ 3කින් මේක අභ්‍යන්තරවයි බෙදෙන්නේ. හරි. මම ගන්නම් මේක P Q සහ R කියලා. හරි. AB රේඛාව සමාන කොටස්
3කට බෙදන්නේ. හරි. ලක්ෂ එතකොට 2යි තියෙන්නේ. හරි. ලක්ෂ 2යි තියෙන්නේ. සමාන කොටස් 3කට. මේක 1 ලක්ෂයක්, මේක 1 ලක්ෂයක්. මේව සමානයි. ලක්ෂ 2ක් හොයන්න තියෙන්නේ. කොහොමද වැඩි කරන්නේ? දැන් බලන්න. ඒක මොකද වෙන්නේ? මම මේක p ලක්ෂය ගැන හිතුවොත් හරි. p මගින් ගන්න AB රේඛාව කොහොමද බෙදෙන්නේ? ඒක p මගින් AP ට BP ගත්තොත් 1ට 2යි. 1ට 2 අනුපාතයෙන් අභ්‍යන්තරව බෙදෙනවා. අභ්‍යන්තරව බෙදෙනවා. අභ්‍යන්තරව බෙදෙනවා. හරි. අභ්‍යන්තර බෙදීමේදී කොහොමද එන සූත්‍රේ p ගේ ඛණ්ඩාංක ලිව්වොත් ගන්න පුළුවන්. හරි. දැන් 1ට 2 මේක තමයි m ට n. හරි. AB m ට n වලින් බෙදන්නේ. එහෙනම් m 1යි n 2යි. එකෙන් වැඩිනවා b ගේ ඛණ්ඩාංක. එතකොට එකෙන් වැඩි වෙනවා b ගේ x ඛණ්ඩාංකය 12යි ඍණ 2කින් වැඩි වෙනවා a ගේ x ඛණ්ඩාංකය ඍණ 3යි බෙදීම අභ්‍යන්තරව බෙදිනේ ධන බෙදීම m ධන n කියවම දරුවෝ 1 ධන 2යි. හරි. එකෙන් වැඩි වෙනවා b ගේ y ඛණ්ඩාංකය 16 එකතු කිරීම දෙකෙන් වැඩි වෙනවා a ගේ y ඛණ්ඩාංකය බිඳුව බෙදෙනවා 1 ධන 2කින් රුපියනවා 12යි 6ක් අඩු වෙනවා. හරි. 12 6 ආපහු බෙදෙන්නේ 3ෙන් උත්තරේ 2යි. හරි 3 ඔව් 3ෙන් 2යි. හරි. මේ පැත්තේ දවසේ 16 මේක බිඳුවයි 16 3ෙන් බෙදෙනවා. ඒක බෙදන්න විදියක් නැහැ. ඒක 16 බෙදීම 3මයි. 16 බෙදීම 3යි 12යි ඍණ 6යි කියන්නේ ධන 6යි ඉතුරු වෙන්නේ. ධන 6 3ෙන් බෙදුවම 2යි. ධන 6 3ෙන් බෙදුවම 2යි. දැන් දරුවෝ ඊළඟට q හොයන්න. දැන් බලන්න දරුවෝ q මගින් මොනවද වෙන්නේ? මේකේ q මගින් මොකද වෙන්නේ? සමාන කොටස් 3යි. දැන් q අපි බැලුවොත් AQ ට QB q මගින් අභ්‍යන්තරව බෙදෙන්නේ. මෙයා 2යි මේක 1යි. අනිත් පැත්ත ගිහිලා. හරි. අනිත් පැත්ත ගිහිලා. දරුවෝ මෙතන ලියන්න පුළුවන් q මගින් AB රේඛාව දෙකට 1 අනුපාතයෙන් අභ්‍යන්තරව බෙදෙනවා. තරුවෝ එනම් m 2යි n 1යි අපි කෙලින්ම ලියලා දාමු q. තරුවෝ දෙකෙන් ගුණ වෙනවා b ඛණ්ඩාංකය එනම් 2කින් 12 එකතු වෙනවා එකෙන් ගුණ වෙනවා x ගේ a ඛණ්ඩාංකය. හරි. ඍණ 3යි බෙදීම 2 ධන 1යි. ආයෙත් දෙකෙන් ගුණ වෙනවා b ගේ y ඛණ්ඩාංකය 16යි එකතු වෙනවා. එකෙන් ගුණ වෙලා ඒගේ y ඛණ්ඩාංකය 0යි. 2 ධන 1යි. තරු මේ අවස්ථාවේ බෙදෙන්නේ 3ෙන්මයි. හරි. මෙතන 32 බෙදීම 3ක් එනවා.
බිඳුව අයින් වෙලා මෙතන දරුවෝ 24යි 3ක් අඩු වෙනවා 21යි එක 3ෙන් බෙදුවොත් 7යි. හරි 7යි. 7යි. එකෙන් දරුවෝ චිච්ඡේදනය කියන එක ඉගෙන ගන්න. හරි. හරියටම 3ට බෙදෙන ලක්ෂයක්. හරි 3ට බෙදෙන ලක්ෂයක්.